සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, අපේ ජීවිතේට ප්‍රධාන ගැටලුව පංච උපාදානස්කන්ධේ ප්‍රශ්නේනේ. ඒක භාගතුන් වහන්සේ දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් හකුලා කිව්වොත් පංච උපාදානස්කන්ධ දුක කියලා. ඊළඟට අපි දන්නවා එහෙමනම් දුක්ඛාරය සත්‍යය කියලා අපිට අවබෝධ කරන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. ඊළඟට අපි දන්නවා අපි ප්‍රඥාව දියුණු කරනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කළා ප්‍රඥාව වැඩෙන්නේ කොහොමද? සද්ධාති අරහනෝ සුසුසා ලබති පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. අමා නිවනට පමුණුවාලන දහම් පවසති රහත් මුනිවරු සදහැසිතෙහි උපදවාගෙන විමසනා විට නුවණ මතුවේ. ප්‍රඥාව මතුවෙන්නේ කොහොමද? මේ රහතන් වහන්සේලාගේ ධර්මය අහලා ඒ ධර්මයේ නුවණින් විමසද්දී ප්‍රඥාව වැඩෙනවා කිව්වා. මේ ප්‍රඥාව වැඩෙන්නේ මේ විදිහට නම් වැඩෙන්නේ ධර්මය අහලා ධර්මයේ නුවණින් විමසද්දී නම් ප්‍රඥාව වැඩෙන්නේ. ඒ ප්‍රඥාව භාගතුන් වහන්සේ විස්තර කළා. ප්‍රඥා ඉන්ද්‍රිය විස්තර කළා වෙනම. කොමක්ද ප්‍රඥාව? භාගතුන් වහන්සේ දේශනා කළා උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තේනවා උදයව්වේ දකින්න හට ගැනීමත් නැතිවීමත් දකින්න ප්‍රඥාව. කුමක හට ගැනීම නැතිවීමද විස්තර කරන්න භාගතුන් වහන්සේ? රූපේ හට ගැනීමත් නැතිවීමත්, වේදනාවේ හට ගැනීමත් නැතිවීමත්, සංඥාවේ හට ගැනීමත් නැතිවීමත්, සංස්කාරයේ හට ගැනීමත් නැතිවීමත්, විඥානයේ හට ගැනීමත් නැතිවීමත්. එතකොට බුදුරජාණන් වහන්සේ එතන විස්තර කරලා තියෙනවා පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීම දකින්නා වූ ප්‍රඥාව. එතකොට එතනම පැහැදිලි අපිට ආර්ය සත්‍යමයි මේ විස්තර කළේ. දුක්ඛාරය සත්‍යමයි. දුක්ඛාරය සත්‍යෙමනේ තිබ්බේ පංච උපාදානස්කන්ධ දුක කියලා. කෙටියෙන් හකුලා කිව්වොත් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා. ඒ දුක්ඛාරය සත්‍යෙමනේ තිබ්බේ මේ දුක හටගන්නේ තෘෂ්ණාවෙන් කියලා. ඒ තෘෂ්ණාව එනම් පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාවමයි. ඒ දුක්ඛාරය සත්‍යෙමනේ තිබ්බේ මේකෙන් නිදහස් වෙන්න නම් දුක්ඛ නිරෝධාරය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ කියලා. ඒ දුක්ඛ නිරෝධාරය සත්‍ය කියලා කියන්නේ ඒ තෘෂ්ණාවේම ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් වේද දුරු වීමක් වේද ආලය අත්හැරීමක් වේද එයයි කියලා ඒකමයි තිබ්බේ. ඊළඟට
ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය කියලා එකක් ඉගෙන ගත්තනේ. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යය කියලා කියන්නේ අර පංච උපාදානස්කන්ධයේ තියෙන තෘෂ්ණාව ප්‍රහාණය කරන්න මේ දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න තියෙන ප්‍රතිපදාව. මෙන්න මේ ක්‍රමයට මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන්. මේ ක්‍රමයට මේකට තියෙන ඇල්මෙන් නිරුද්ධ කරන්න පුළුවන්. මේ විදිහටයි මේකේ නිදහස් වෙලා යන්නේ කියලා ප්‍රතිපදාව විස්තර කළා. එහෙනම් ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ප්‍රඥාවමයි. දුක්ඛාරය සත්‍ය, සමුදය නිරෝධ මාර්ගය මේ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඒ ප්‍රඥාවමයි. කුමන ප්‍රඥාවක්ද? උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති. උදයව්වේ දකින ප්‍රඥාව. කොමන උදයව්වද? පංච පාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් දකින ප්‍රඥාව. එහෙමනම් මේ පංච පාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් දකින්න නම් ඔහු කොමක්ද කළ යුත්තේ? දැන් අපි හොඳටම දන්නවා යථාර්ථයෙන් දකින්න පුළුවන් නේ කිව්වා සමාධිමත් සිතකින්. හිත සංසිඳව ගන්න කිව්වා. ඒකට කෙලෙස් සියලු කෙලෙස් යටපත් කරන්න ඕනේ. කොහොමද යටපත් කරන්නේ? සමාධියක් උපදවලා. සමාධිය උපදවද්දී සියලු අකුසල් කියලා අකුසල් රාශිය කියලා භාගතුන් වහන්සේ පෙන්වුවේ නීවරණ පහනේ. පංච නීවරණනේ. මේ නීවරණය හරහා තමයි අකුසල් ඔක්කොම උපදින්නේ. ඊර්ෂ්‍යාකාරකම් කරන්නේවා, ගුණමකුකම් කරන්නේවා, එකට එක කරන්නේවා, පලිගන්නේවා, ක්‍රෝධ කරන්නේවා, බද්ධ වෛර කරන්නේවා, මේ ඔක්කොම අකුසල් එන්නේ අර නීවරණ ටික හරහා. ඒ නීවරණ ටික යටපත් කරලා එක අරමුණක අපි සිහිය තබද්දී සමාධිමත් වෙද්දී හිත අර නීවරණයන්ට ඉඩක් නැහැ කියලා කියන්නේ කෙලෙස් වලට ඉඩක් නැහැ කියන එක. එතකොට යාට ඒ මොහොතේදී පුළුවන් අර පංච පාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් හොඳ සිහියෙන් දකින්න. හොඳට සිහියෙන් දකින්න පුළුවන්. එහෙමනම් ඒකට කුමක් කළ යුතුද? ඒ පංච පාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමක් දකින්න එයා කුමක් කළ යුතුද? එයා කළ යුතුයි සිහිය පිහිටුවීම. නේද? දැන් අපි ඉගෙන ගත්තා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය. අර පංච පාදානස්කන්ධේ දකින්න යන්න, ඒකේ හට ගැනීමත් නැතිවීමත් දකින්න යන්න ප්‍රතිපදාවක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක තව ආකාරයකින් පෙන්වුවා. ඒ තමයි ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. එකම මාර්ගයයි මහණෙනි තියෙන්නේ සත්තානං විසුද්ධිය. සත්වයාගේ පිරිසිදුභාවයේ පිනිස. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේවයන් ඉක්මෝල යන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් අතහැරලා දාන්න. ඥායස්ස අධිගමාය. විශේෂ ඥානයේ පිණිස. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන සාක්ෂාත් කිරීම පිණිස කතමෝ කුමක්ද ඒකපත්තානය. එහෙනම් මේ සිහිය පිහිටුවීමම තමයි භාගතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පෙන්නලා තියෙන්නේ. පංච පාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම කියලා පෙන්නලා තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් විදිහට වඩන්න කියලා තියෙන්නේ. බල ධර්මයන් විදිහට වඩන්න කියලා තියෙන්නේ. ඊළඟට බොජ්ජංග ධර්මයන් විදිහට වඩන්න කියලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ විදිහට වඩන්න කියලා තියෙන්නේ. ඊර්ධිපාද ධර්මයන් විදිහට වඩන්න කියලා තියෙන්නේ. ඊළඟට මේ හැම එකක්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ඔක්කොම මේ වඩන්න කියලා තියෙන්නේ කුමක් පිණිසද? පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් දකින නුවණ උපදවන්න. මෙතෙන්ට යන්න. ඇයි අපිට ඕනේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරන්නේ?
දුක්ඛාරය සත්‍ය අවබෝධ කළොත් එයා දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවාමයි. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරනවාමයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රගුණ කරනවාමයි. එහෙමනම් මේ ඒ ටික ඔක්කොම එකට බැඳිලානේ තියෙන්නේ. එහෙමනම් කරන්න තියෙන්නේම පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න ඕනේ මට කියලා යම් කෙනෙකුට හිතෙනවා නම් එයා කුමක්ද කළ යුත්තේ? එයා කරන්න ඕනේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවීමමයි. වෙන මොකුත් නෙවෙයි. එයා කායානුපස්සනාවේ සිහිය පිහිටුවා අපි ගිය වතාවේ ඉගෙන ගත්තා කායානුපස්සනාව තුල කොහොමද සිහිය පිහිටුවන්නේ කියලා. ආනාපාන සති භාවනාව තුල ඊළඟට ඉරියාපතේ තුල ඉරියව් තුල අපි ඉරියව්වක් ගානේ අපි සිහිය පිහිටවන්න ඕනේ. අපි හිතමු අපි ඉස්සරහට ඇවිදගෙන යනවා කියලා. ඒ ඉරියව්වක් ගානේ ක්‍රියාකාරීත්වයේ වෙන හැටි සිහියෙන් දකින්න ඕනේ. ඒ ඉරියව්වක් ගානේ තමාගේ හිතේ ක්‍රියාකාරීත්වය දකින්න ඕනේ. හිතත් එක්ක තමයි එයාගේ බැඳීම ඇති වෙන්නේ. මොකද අපිට ඇත්තටම අපිට තියෙන්නේ මේකෙන් එකක් නිරුද්ධ කරගත්තොත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි විඥානය. විඥානයේ තියෙන ඇල්ම තමයි අපිට අතාරින්න තියෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ ඒක අගටම දාලා තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර. ඒක තියෙන්නේ කොහේ පිහිටලාද? අර හතර තුල තමයි පිහිටලා තියෙන්නේ විඥානය. කර්මයේ නැමැති කිතේ පිහිටපු විඥානය. එතකොට එතන නොඇලිච්ච විඥාණයට කියනවා භාගතුන් වහන්සේ වචනයක් අනිදස්සන විඥානය කියලා. කිසිවකට නොබැඳුන කිසිවකට නොඇලුන විඥානය කියලා. ඒක තමයි ඒක භාගතුන් වහන්සේ ගැඹුරටම පෙන්වුවේ. ඒ විඥානය ආයතන හය තුල පිහිටනවා. වේගවත් ක්‍රියාකාරීත්වකින් යනවා මේක. මතකනේ චප්පානක සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වුවා. සත්තු 6 දෙනාගේ උපමාවෙන් නේද? ඇසේ පිහිටනකොට චක්කු විඥානය කියනවා. කනේ පිහිටනකොට සෝත විඥානය කියනවා. නාසයේ පිහිටනකොට ගාන විඥානය කියනවා. දිවේ පිහිටනකොට ජීවහා විඥානය කියනවා. කයේ පිහිටනකොට කාය විඥානය කියනවා. මනසේ පිහිටනකොට මනෝ විඥානය කියනවා. මේ හයේ කැරකි මෙයා තියෙනවා. මේ වේගයෙන් මෙයා ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අර සත්තු 6 දෙනෙක් ගමට අදිනවා බල්ලා, කැලේට අදිනවා නරියා, ඊළඟට තුඹහට අදිනවා නයා, ඊළඟට අහසට අදිනවා කුරුල්ලා, ගහට අදිනවා වඳුරා, වතුරට අදිනවා කිඹුලා. මේව සත්තු 6 දෙනෙක් ගැට ගහනවා කඹයෙන් එකට ගැට ගහනවා අනික් කොන. ඒ සතා බලවත් වෙනකොට ඒ පැත්තට අදිනවා. ඒ 6 දෙනාම එකතු කරලා අර කඹ ටික අනික් කොන අරගෙන එකට ගැට ගහපු තැන අරගෙන හොඳ හයිය තියෙන කණුක ගැට ගහන්න කියනවා. එතකොට ටිකකටවත් ඇදගෙන යන්න බෑ කියලා. නේ? ආන්ගේ වගේ මේ ආයතන 6 ගැට ගහන්න කියනවා මොකේද? සිහිය නැමැති කණුවේ. ඒකනේ භාගතුන් වහන්සේගේ උපමාව. එතකොට සිහිය නැමැති කණුවේ ගැට ගැහුවට පස්සේ සතර සතිපට්ඨානේ නැමැති කණුවේ ගැට ගැහුවට පස්සේ එයාට අදින්න බෑ විඥානේ කොහෙටවත්. ඇදගෙන ගියත් එයා වැඩිදාට තියෙනවා යමක්. සිහියක් තියෙනවා. සිහිය නැමැති කණුවේ ගැට ගහලා තියෙන්නේ. එතකොට තමයි අර අපි කවුද රහතන් වහන්සේ බාහිදාරචීරි රහතන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලේ දැක්කොත් දැක්ක විතරයි. එතනම අතාරින්න. අරගෙන යන දෙයක් තියන්න එපා. ඒතර සිහිනේ තියෙන්නේ. සිහිය නැමැති කණුවේ පංච උපාදානස්කන්ධය හට ගන්න හැටි නැති වෙන හැටි දැකලා ආයේ පඤ්ඤාන දෙයක් තියාගත්තේ නැහැ. බැම්ම තියාගත්තේ නැහැ. එහෙම දැක්කම අතෑරියා. ඇහුවසෙනින් අතෑරියා. කළා ආග්‍රහණය කළසෙනින් අතෑරියා. රසවින්ද එතනම අතෑරියා. අරගෙන යන දෙයක් තියාගන්න එපා කිව්වා. මෙතන තමයි අපිට අතහැරලා යන්න තැන.
මේ ධර්මයේ ඒ කියන්නේ තමාගේ දැක්ම ඉස්සෙල්ලා පිරිසිදු කරගන්න තියෙන්නේ. සම්මා දිට්ඨියට යන්න ඕනේ. සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් දෙකම අයිති ප්‍රඥාවට. එහෙම නේද? සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් දෙකම අයිති ප්‍රඥාවට. දැන් අපි ප්‍රඥාව ඉගෙන ගන්නවා දැන් මේ. ප්‍රඥාව තුල තමයි ප්‍රඥාවෙන් තමයි පංච පාදානස්කන්ධය දකින්න තියෙන්නේ. නේද? එහෙනම් සම්මා දිට්ඨිය කියන තැන ප්‍රඥාව තියෙනවා නම් ඒ ප්‍රඥාවෙන් තමයි පංච පාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්න තියෙන්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි අපි අල්ලගන්නේ මෙන්න පංච පාදානස්කන්ධ මෙන්න රූප උපාදානස්කන්ධය. දී නේද? ඒ පංච පාදානස්කන්ධයේ සම්මා දිට්ඨියෙන් දකිද්දී නේද? ඔහු සක්කාය දිට්ඨිය අතාරින්නේ. සම්මා දිට්ඨිය උපදිනකොට නේද සක්කාය දිට්ඨිය අතහැරෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද? අර කලින් කියපු එකමනේ. පංච උපාදානස්කන්ධයට ආත්ම දෘෂ්ටියෙන් ග්‍රහණය වෙලා ඉන්න එක. ආත්ම දෘෂ්ටියෙන් අහු වෙලා ඉන්න එක. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධයට ආත්ම දෘෂ්ටියෙන් අහු වෙලා ග්‍රහණය වෙලා ඉන්න එක නම් සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ පංච පාදානස්කන්ධයට මේ දෘෂ්ටි අතහැරීම නේද සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා අපි කියනවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. දුක්ඛ ඥානං ඕක. දුක්ඛ සමුදය ඥානං උපාදානේ. දුක්ඛ නිරෝධේ ඥානං ඒ උපාදානෙ නිදහස් වීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒ නිදහස් වෙන මාර්ගයේ හඳුනාගෙන ඒකට පිවිසෙන්න ඕනේ. මෙතනමයි සම්මා දිට්ඨිය උපදවන්න තියෙන තැන. එතන ඒ පංච පාදානස්කන්ධය අල්ලගෙනමයි අකුසල් හටගන්නේ. ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ අකුසලයේ දන්නවනම්, අකුසල මූලයේ දන්නවනම්, කුසලයේ දන්නවනම්, කුසල මූලයේ දන්නවනම් ඒත් සම්මා දිට්ඨිය. අර පංච පාදානස්කන්ධය අල්ලගෙනමයි රූපය අල්ලගෙනමයි අකුසල් ඔක්කොම හටගන්නේ. ද්වේෂ කරනෙව්වා, ක්‍රෝධ කරනෙව්වා, වෛර බඳිනෙව්වා, පලිගන්නෙව්වා මේ ඔක්කොම හටගන්නේ අර රූපය අල්ලගෙනමයි. අර වින්දනය අල්ලගෙනමයි. සංඥාව අල්ලගෙනමයි. සංස්කාරය අල්ලගෙනමයි. විඥානය අල්ලගෙනමයි. දැන් බලන්න මේ විදිහට කල්පනා කරනවා නම් ඒ කල්පනාව කුමක්ද? ඒ කල්පනාවට කියනවා සම්මා සංකල්පය. නික්කම්මිරණ යන්නේ. නික්කම්ම සංකල්පනා. අව්‍යාපාද සංකල්පනා. අවිහිංසා සංකල්පනා. එතකොට මේක ලෞකික සංකල්පනාව. නික්කම්ම සංකල්පේ, අව්‍යාපාද සංකල්පේ, අවිහිංසා සංකල්පය කියලා කියන ලෞකික සංකල්පනා ටික. ලෞකික නික්කම්ම සංකල්පනා. ඒතර ලෝකෝත්තර කියපුවාම භාගතුන් වහන්සේ ඒට ඉක්මෝල ගියමක් පෙන්නවා. ඒක ප්‍රඥාවටම දාලා තියෙන කෙලීම භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ එතනදී පෙන්නනවා යම් ප්‍රඥාවක් ඇද්ද? ඒ සම්මා දිට්ඨිය තුල තියෙන ප්‍රඥාව. කල්පනාවට එන්නේ ඒක. යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? ඉන්ද්‍රියක් විදිහට වැඩිච්ච එකක් තියෙනවා නා. යම් ප්‍රඥා බලයක් ඇද්ද? අර පංච පාදානස්කන්ධය හට ගැනීමත් නැතිවීමත් දකිමින් එයාට ඉන්ද්‍රියක් විදිහට තියෙනවා වැඩ කරනවා. දැන් ඒ කියන්නේ ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනවා. ආය අකුසලයකට යන්නේ නැති වෙන්න හිත හසුරවන්න යාට පුළුවන්. අර ප්‍රඥාවෙන්. සක්කාය දිට්ඨියට අහු වෙලා අකුසල් කරා යන්නේ නැති වෙන්න එයාට හිත හසුරවන්න පුළුවන්. ඉන්ද්‍රියක් විදිහට වැඩිලා. යම් ප්‍රඥා බලයක් ඇද්ද? අකුසලයකට වැටෙන්නේ නැති වෙන්න එයාගේ හිතේ කල්පනාව හසුරවන්න යාට පුළුවන්. කුසලයේ අකුසලයේ කියන්නේ ධර්මයේ නුවණින් විමසනකොට ප්‍රඥාවෙන් ධර්මයේ නුවණින් විමසනකොට
ඒ ධර්මයෙන් ප්‍රඥාවෙන් නුවණින් විමසන එකත් සම්මා සංකල්පයට එකතු වෙන්නේ. ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකිමින් කල්පනා කරන එකත් ඒකත් සම්මා සංකල්පය. ඊළඟට තිලක්කුණු අරමුණට සිත නංවා ගැනීමක් ඇද්ද. අනිත්‍ය වශයෙන් ඒක අර අනිත්‍ය වශයෙන් යාට ලෝකේ දකින්න තියෙන්නේ පංච පාදානස්කන්ධයමනේ. හට ගැනීම නැතිවීම දකින්නවා කියලා කියන්නේ ඒ පංච පාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීමමයි. එතකොට ඒකෙම තමයි අනිත්‍ය දකින්නේ. ඒකනේ භාගතුන් වහන්සේ දේශනාවල් යාන්නේ මාන්මේ රූපන් නිච්ඡං වා අනිච්ඡං වාති. රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිච්ඡං බන්ති. අනිත්‍යයි ස්වාමීනි. යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒ සැපයිද දුකයිද? දුක්ඛං බන්ති. ස්වාමීනි දුකයි. යම්පන අනිච්ඡං යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වා යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුතු නම් ඒ මාගේ කියා හෝ මම කියා හෝ මාගේ ආත්මය කියා මුලාවෙන් සැලකීම සුදුසුද? එතකොට උන්වහන්සේලා උත්තර දෙනවා සුදුසු නෑ ස්වාමීනි කියලා. දැන් අපි යෝක අහලා අපිට දැන් පාඩම්. රූපේ නිට්ටයද අනිත්‍යද? අහපු ගමන් කියනවා අනිත්‍යයි කියලා. මේක අස්සේ මෙච්චර ගැඹුරක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. නේද? සක්කාය දිට්ඨියක් ගැලවිලා යන්න මේ ඒ තුලින් යම් කෙලෙස් උපදිනවා නම් ඒ කෙලෙස් ඔක්කොම ගැලවිලා යන්න රාගසිතක් උපදින්න නැති වෙන්න, ද්වේෂසිතක් උපදින්න නැති වෙන්න, මෝහසිතක් උපදින්න නැති වෙන්න ඔක්කොම කෙලෙස් ටික ගැලවිලා යන්න මේ කල්පනාව මේක බලපානවා කියලා අපි දන්නේ. අපිට එච්චර වැටහිවන්නේ. නමුත් අපි දන්නවා. අහපු ගමන් රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහපුවාම අපිට කියන්න පුළුවන් අනිත්‍යයි කියලා. එච්චර තමයි. එතනින් එහාට මොකුත් නෑ. නේද? ඒතර භාගතුන් වහන්සේ මේක පෙන්නනවා මේ හැම එකක්ම මේ සංකල්පනාවට එකතු වෙනවා. අනිත්‍ය වශයෙන් දකින සිහි කරන හැම කල්පනාවක්ම පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින, දුක් වශයෙන් දකින, අනාත්ම වශයෙන් දකින සිහි කරන කල්පනා කරන හැම එකක්ම ඒක සම්මා සංකල්පෙට එකතු වෙනවා. ඒක දකින්නේ ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය මුල් කරගෙන ඒ කල්පනාව හසුරුවන්නේ සම්මා සංකල්පයෙන් කෙලෙස් හට ගන්න නැති වෙන්න සම්මා සංකල්පයෙන් හසුරුවන්නේ ඒක සම්මා සංකල්පෙට එකතු වෙනවා. එතකොට බලන්න මේ විදිහට එයා කල්පනාව හසුරුවද්දී අකුසලයක් එන්නේ නැති වෙන්න. දැන් අපි දන්නවා උපාදාන වෙනවනේ. දෘෂ්ටි වලට උපාදාන වෙනවා. දැන් පංච පාදානස්කන්ධේ බැඳිලා යන හැටි. සීලබ්බත උපාදාන වලට අහු වෙනවා. සීල වෘත වලට අහු වෙනවා. අත්වාද උපාදාන වලට අහු වෙනවා. ඊළඟට කාම උපාදාන වලට අහු වෙනවා. කොහොමද වෙන්නේ? එතකොට කාම උපාදානයේට කෙලින්ම යන්නේ රූපේ මුල් කරගෙනමයි. රූප උපාදානස්කන්ධේ මුල් කරගෙනමයි කාම උපාදානස්කන්ධයට යන්නේ. කාම උපාදානට යන්නේ රූප උපාදානස්කන්ධේ මුල් කරගෙනමයි. කාමයේ භුක්ති විඳිනවා කියලා අපි භුක්ති විඳින්නේ මොකද්ද? ඇහැ සතුටු කරන එක, කන සතුටු කරන එක, නාසය සතුටු කරන එක, දිව සතුටු කරන එක, කය සතුටු කරන එක නේද? මේ ටිකනේ මේ කාමයේ කියලා කියන්නේ. එතකොට කය කියන්නේ සතර මහා ධාතුන් හටගත්තු රූපය. එතකොට ඒක පිනවන්න තියෙන්නේ මේ බාහිර තියෙන රූප මුල් කරගෙනමයි. ඇස පිනවන්න තියෙන්නේ මේ බාහිර රූප මුල් කරගෙනමයි. වෙන ක්‍රමයක් ඇහැ පිනවන්න නැහැ. මේ බාහිර මොනවද බලලාමයි ඇහැ පිනවන්න තියෙන්නේ. ඒ බලන්න තියෙන්නේ රූපමයි. සතර මහා ධාතුමයි. ඒ හරහාම තමයි ඒ රූප උපාදානස්කන්ධය හටගන්නේ. ඒ හරහාම ඒවට බැඳිලමයි අර රූප වලට බැඳිලමයි විපාක දෙන්න කර්ම සකස් වෙන්න එයා චේතනාව හසුරුවන්නේ. ඊර්ෂ්‍යාකාරකම් කරනවා රූප මුල් කරගෙන.
තරහ බඳිනෙව්වා, වෛර බඳිනෙව්වා, ක්‍රෝධ කරනෙව්වා, එක ටික කරනෙව්වා, පලිගන්නෙව්වා. මේ ඔක්කොම මාන්නය ඇති කරගන්නේ මේ හැම එකක්ම අර රූපය මුල් කරගෙන. රූප උපාදානස්කන්ධයට බැඳිලා තමයි කාම උපාදානෙ තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එimhe ශබ්ද. ශබ්දයෙන් අපි සතුට වෙනවා. මේ සින්දුවක් අහලා සින්දුව එන්නේ එක්ක ටීවී එකෙන් එක්ක කැසට් එකෙන් මොකකින් හරි සවුන්ඩ් එක එළියට එන්න එපාය. කෙනෙක්ගේ හඬකින්. එතකොට ඒ හඬ ඔස්සේ අපි ඒක රූපයකට තමයි බැඳෙන්නේ. රූප උපාදානයේටමයි යන්නේ ආපහු. එන කන පිනවන්න තියෙන රූප මුල් කරගෙනමයි. රූප වලින් බැහැරව කන පිනවන්න ක්‍රමයක් අපිට නැහැ. කොහෙත්ම නැහැ අපිට ක්‍රමයක්. ඊට පස්සේ ගඳ සුවඳ. නාහෙට තියෙන දැනෙන ගඳ සුවඳ රූප මුල් කරගෙනමයි. රූප වලින් තොරව මොන හරි දෙයකින් එන සුවඳකින් තමයි. එතකොට ඒ රූප වලින් තොරව අපිට කිසි කෙනෙකුට නාය පිනවන්න ක්‍රමයක් නැහැ. හරිද? ඊළඟට දිව. කෑම ಜಾති ගුලි කර මේක දාද්දී මේ අපි දිව පිනවන්නේ. ඔබට වෙන ක්‍රමයක් තියෙනවද මේ රූප වලින් තොරව දිව පිනවන්න ක්‍රමයක්? නෑනේ. එහෙනම් දිව ඔස්සේ, ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ ඇතුළට යන්නේ උපාදානයෙන් අල්ලගන්නේ රූපමයි. හරිද? රූප උපාදානස්කන්ධය හටගන්නේ මේ ටික මුල් කරගෙන. කාමයේ මුල් කරගෙන. කාම උපාදානයේ තමයි රූප උපාදානස්කන්ධයට ප්‍රබලම තල්ලුව දෙන්නේ. කාමය අවබෝධ කළාට පස්සේ ඒකනේ කාමය අවබෝධ කරද්දී එයා අනාගාමී වෙනවා. කාමයේ හොඳට කාම උපාදානයේ අතාරිද්දී අනාගාමී වෙනවා. හොඳට මේක මල්ල ගත්තතින් එයා රූපය හොඳට අල්ලලා. ඒ රූපයත් එක්ක තියෙන තෘෂ්ණාව. කාමයට තියෙන කෙලෙම තෘෂ්ණාව. ඒ කාම තෘෂ්ණාව සම්පූර්ණයෙන් අයින් කරනවා එයා අනාගාමී වෙනකොට. රූපේ මුල් කරගෙන යාමක් තියෙනවා නම් ඒක අයින් කරනවා. අනෙක් උපාදාන හතරම තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන. කාම උපාදානයේ තමයි තෘෂ්ණාවත් එක්ක තියෙන්නේ. අනිත් හතර තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන. එතකොට ඒ හතර කෙලින්ම අවිද්‍යාව මුල් කරගෙන ඒ හතර කෙලින්ම බලපාන්නේ වේදනා උපාදානස්කන්ධයට, සංඥා උපාදානස්කන්ධයට, සංස්කාර උපාදානස්කන්ධයට, විඥාන උපාදානස්කන්ධයට. නේ? එතකොට කාමයේ අනාගාමී වෙනකොට කෙනෙකුගේ සම්පූර්ණයෙන් අයින් වෙලා. හැබැයි එයාට ඊට ඉහළ තියෙන දස සංයෝජන වලින් ඉහළ තියෙන සංයෝජන ටික තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. අවසානම එක අවිද්‍යාව. ඒ අවිද්‍යාව සහ මුලින් අයින් කරන්න තියෙන්නේ විද්‍යාව උපදවලමයි. ඒ අවිද්‍යාව මුල් කරගෙන තමයි අනික් උපාදාන හතර තියෙන්නේ. අනික් උපාදාන තුන තියෙන්නේ. මොනවද? දිට්ඨි උපාදාන. දිට්ඨි උපාදාන දෘෂ්ටි වලට අහු වෙලා ඉන්න එක. සක්කාය දිට්ඨිය අයින් වෙද්දි අයින් කරන්න පුළුවන්. සීලබ්බත උපාදාන. සීලේ ආරිකාන්ත සීලයක් බවට පත් වෙනවා එතෙන්දී. අත්වාද උපාදාන. ආත්මීය හැඟීම. ඒක ලීසි නෑ. ඒක සම්පූර්ණයෙන් අවිද්‍යාවත් එක්ක තියෙන්නේ. ඒ අවිද්‍යාවත් එක්ක තියෙන ඒ අත්වාද උපාදානේ අරහත්ත්වයේදීම තමයි සම්පූර්ණයෙන් අයින් වෙලා යන්නේ. ඒක අවිද්‍යාවට ප්‍රබලවම බලපාලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම අවබෝධ කරන්න තියෙන්නේ පංච පාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්මයි. ඒකට කරන්න තියෙන්නේ සමත විදර්ශනා. එහෙම නැත්නම් අපි කියනවා සතර සතිපට්ඨානය. අපි ඉගෙනගෙන තියෙනවානේ භාවනා ක්‍රම රාශියක්.
ඒ හැම භාවනාවකම කෙලවර අරහත්වේනේ. අපි ගත්තොත් මෛත්‍රී භාවනාව කියමු. මෛත්‍රී භාවනාවෙත් කෙලීම අරහත්ත්වයට දක්වා දියුණු කරන ක්‍රමය අට්ඨක නාගර සූත්‍රය වගේ සූත්‍රවල පෙන්නලා තියෙන භාගතුන් වහන්සේ. නේ? එතකොට මෛත්‍රී භාවනාව උනත් අරහත්ත්වයට දක්වා එන සාමුලින් අවිද්‍යාව දුරු කරගෙන යන්න පුළුවන්. එහෙනම් මෛත්‍රී භාවනාවෙත් අපි පටන් ගන්නේ මෛත්‍රියෙන්. අවසන් කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්. නේ? අපි පටන් ගන්නවා බුද්ධානුස්සති භාවනාව. අපි වඩන්නේ බුද්ධානුස්සති භාවනාව. අපි කියනවා ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය උපසමාය අභිඥාය නිබ්බානාය සංවත්තති. මහණෙනි එකම ධර්මයක් බහුල වශයෙන් වැඩුවාම අවබෝධයෙන් කලකිරීම පිණිස නොයල්ම පිණිස නිදහස් වීම පිණිස කෙනෙල් සංසිඳීම පිණිස නිවන පිණිස පවතිනවා. කොමන එකම ධර්මයක්ද? බුද්ධානුස්සතිය. එහෙනම් බුද්ධානුස්සතිය වඩුවාම ඒක කෙලවර මොකද්ද? අරහත්ත්වය. නිවනට යනවා. එහෙනම් පටන් ගන්නේ බුද්ධානුස්සතියෙන්. ඒ අවබෝධ කරන්නේ පංච පාදානස්කන්ධය. නේ? එතකොට බලන්න ඊළඟට දැන් අපි ඉගෙන ගන්නවා. ඒ ප්‍රඥාව ඉන්ද්‍රිය වඩන්න යන්න ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය පංච පාදානස්කන්ධය අවබෝධ කරන්න යන්න එයා ඉන්ද්‍රිය ධර්ම විදිහට වඩනවා. මොනවද ඉන්ද්‍රිය ධර්ම? ඉස්සෙල්ලාම එයා ශ්‍රද්ධාවට එනවා. ඒ ශ්‍රද්ධාව තුලින් එයා වීරිය වඩනවා. ශ්‍රද්ධාවේ තමයි ඉස්සෙල්ලාම යට තියෙන්නේ. මේක කරගෙන යන්න දැන් ඇත්තටම අපේ තියෙන අඩුව තමයි ඒක. මේක කරගෙන යන ශ්‍රද්ධාව නැහැ. අපි හැමතැනම මේ හොය යන්නේ අපි තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. තව ටිකක් පැහැදිලි කර අපි මේ පැහැදිලි කරගන්න යන්නේ මහන්සි ගන්න මොකටද මේ? තව ටිකක් විස්තරතුව කියලා දෙන්න. නේ? අර විශ්වාසයේ තවදුරටත් තහවුරු කරගන්න. මෙන්න මෙතන මෙහෙම වර්ධෙන්න පුළුවන් මෙතන තහවුරු කරගන්න ඕනේ. මෙතන තහවුරු කරගන්න. අපිට එකපාරට අපිට හිතෙනවා අපිට දැන් ශ්‍රද්ධාව තියෙන බය වෙන දෙයක් නැහැ කියලා. මේ විදිහට බලද්දි තමයි තේරෙන්නේ ශ්‍රද්ධාවේ අඩුව. ඒ කියන්නේ අපිට පාර ඉස්සරහට යන්න තව නිරවුල් වෙන්න ඕන තව ටිකක්. අපිට තව ඒ කියන්නේ නිරවුල් වෙවි කියන්නේ සසර බිය තව දුරටත් අපි තුල කාවදිද්දී තමයි අපිට ඉක්මනට මේකෙන් යන්න ඕන කියලා හිතෙන්නේ. නේ? ඒකට අපි ආය බණ අහන්නේ. ආය බණ අහන්නේ අපි ආපහු පහලට වැටෙන්නේ නැතුව රැඳිලා ඉන්න. ඒකේ අදහස නම් අපි පහලට වැටෙන ස්වභාවය අපිම දන්නවා. අපි පහලට වැටෙනවා කියලා. නේ? අපි හරි බයයි පහලට වැටෙයි කියලා. නේ? ආය අපි විනාශලා දැන් ධර්මය ඇහුණා. අපිට දැන් ධර්මයේ ටික තේරෙනවා. මෙතනින් පහලට වැටුනොත් එම් බිහිසුණු සසරට වැටෙන්න කියලා අපිට බයක් තියෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට ය아가න්න පාර අපි ටික පිරිසිදු කර ගන්න ඕනේ. අපි ආය බණහන් මේක නිරවුල් කර ගන්නනේ. නේද? එහෙමනම් ඒ ශ්‍රද්ධාව ටික තහවුරු වෙන්නේ ආයත් බණ අසමින් ඒ ධර්මයේ මොනුවණින් විමසගෙන Taman ටික පාර නිරවුල් කරගනිද්දී. පාර නිරවුල් වෙන්නේ දැන් බලන්න මොකකින්ද පාර නිරවුල් වෙන්නේ? පාර පටන් ගන්නෙ කොතනින්ද? එතනමයි නිරවුල් වෙන්නේ. පටන් ගන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් නිරවුල් කරන්න තියෙන්නේ කොතනද? සම්මා දිට්ඨියමයි. ඒ සම්මා දිට්ඨිය හටගන්නේ කොමකින්ද? සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන්. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවට එන්න ඕන ඉස්සෙල්ලම. එහෙනම් එතෙන්ට ඉස්සෙල්ලම ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි ආයි මේ ධර්මය අහන්නේ. ධර්මයේ අසද්දි ධර්මයේ නුවණින් විමසද්දි දහම් කරුණු ටික තේරිදි තමයි මේ ශ්‍රද්ධාව වැඩෙන්නේ. එහෙනම් ඒ පංච පාදානස්කන්ධ අවබෝධයට යන්න පංච පාදානස්කන්ධය අවබෝධ කරන්න යන්න
ශ්‍රද්ධාව ඕනේ. නේ? එතකොට ඒ ශ්‍රද්ධාව උපදව ගන්න ඕනේ. ශ්‍රද්ධාව ටික ටික දියුණු කරගෙන යනකොට යාට වීරිය ඇති වෙනවා. එහෙනම් අපිට මේ වීරිය ඇති වෙන්නේ නැත්තේ කියලා හිතන්න දැන්. අර ශ්‍රද්ධාවේම අඩුව. දැන් අපිට ශ්‍රද්ධාව තියෙනවා කියලා අපි හිතන්නේ. අපිට එහෙම ශ්‍රද්ධාව තියෙනවා නම් අපි ඇත්තටම පාර නිර්වුල් වෙද්දී ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතකොට මේක පාර නිර්වුල් වෙනකොට තමාට මේක තමාගේ අභ්‍යන්තරයේ පොඩ ප්‍රඥාව වැඩෙන විදිහටනේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතකොට ඒ පාර නිර්වුල් වෙලා ශ්‍රද්ධාව ඇති වෙලා එනකොට අපිට වීරිය ඇති වෙනවා දැන් මේක කරන්න. ඒ සසරේ බය පොඩ තේරෙදි තමයි වීරිය ඇති වෙන්නේ. නේ? සසර බිය ඇති වෙන්නේ තර පංච පාදාන ස්කන්ධයටමනේ. ඇයි දිරන්නේ පංච පාදානස්කන්ධයමයි. ලෙඩ වෙන්නෙත් ඒකමයි. මැරෙන්නෙත් ඒකමයි. නිරේට යන්නෙත් ඒකමයි. ඊට පස්සේ പ്രേත ලෝකෙ ගිහිල්ලා විඳවන තින්නේ මේ නිසාමයි. ඊළඟට මනුස්ස ලෝකෙට ඇවිල්ලා විඳවන තින්නේ මේ නිසාමයි. මේ ධර්මයේ අහිමි වෙලා ආපහු සසරට වැටුනොත් වැටෙන්නෙත් අර පංච පාදානස්කන්ධෙත් එක්කමයි. නේද? එහෙනම් මෙතනම නම් මේ පංච පාදානස්කන්ධේ ප්‍රශ්නෙම නම් තියෙන්නේ සසරේ. ඒකම නම් අවබෝධ කරන්න යන්න තියෙන්නේ. වීරිය උපදින්නේ ඒක අවබෝධ කරන්න යන්න ඕනේ කියලා. අර ශ්‍රද්ධාව වැඩිද්දි. ඒ වීරිය උපදිනකොට යා වීරිය උපද කරන්නේ කුමක්ද? එතකොට තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් වීරිය ඉන්ද්‍රියට යනවා. ඒ වීරිය ඉන්ද්‍රියෙන් යා මොකටද දෙන්නේ? වීරිය කර මොකද යා කරන්න තියෙන්නේ? එක මාර්ගයයිනේ. ගොඩක් නෑනේ. නේද? මොකද්ද? සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුන එක. නේද? එතකොට ඒක තමයි සති ඉන්ද්‍රිය වෙන්නේ. ඒ සිහියම බලවත් වෙනකොට අපි සිහිය බලවත් කර සමාධිය නුපද්දන්නේ. සමාධියටනේ අපි සිහිය පිහිටවන්නේ සමාධිමත් හිතක් ඇති කර. ඒ සමාධිමත් වුණාට පස්සේ යථාර්ථය දකින්න පුළුවන් ඒකේ. එහෙනම් අර සිහිය දියුණු වෙනකොට යාට වැඩින්නේ මොකද්ද? සමාධිය. ඒ සමාධියම දියුණු වෙච්ච දවසට ඒ සමාධිමත් හිතින් දකින්නේ මොකද්ද? ප්‍රඥාව. ඒ කියන්නේ අනාගාමී වෙනකොට ධ්‍යාන හතරම සම්පූර්ණයි. හරිද? සමාධිමත් වෙනකොට තව එකක් අනිත් පැත්තට යනවනේ. ඒ තමයි සමාධිමත් වෙන්න සමතේ වැඩෙන්න තෘෂ්ණාව ඡය වෙනවා. ඇයි සමාධිමත් වෙන්න මොකද වෙන්නේ යාගේ? නීවරණ අයින් වෙනවනේ. පළවෙනි නීවරණය මොකද්ද? කාමච්ඡන්දේනේ. කාමපාදානේ තියෙන කාමයට එක්කනේ. කාමයේ තියෙන කාමච්ඡන්දේ ටික අයින් කරනවා යා. කාම උපාදානේ හට ගන්නවා කිය මොකෙන්ද? තෘෂ්ණාවෙන්නේ. කාම උපාදානේ හටගන්නේ තෘෂ්ණාවෙන්. එතකොට ඒ කාමයට තියෙන කැමැත්ත ටික අයින් කරද්දී එයාගේ තෘෂ්ණාව ටික අයින් වෙලා යනවා. කාම තෘෂ්ණාව අයින් කරනවා. හරිද? කාම තෘෂ්ණාව අයින් කළාට පස්සේ දැන් යානාගාමී. රූපේ මුල් කරගෙන කාම තෘෂ්ණාව තිබ්බේ. සමතේන් කලේ තෘෂ්ණාව ශේ කරපු එක. සමාධිමත් වෙන්න මොකද කරන්නේ? තෘෂ්ණාව ශේ කරනවා. තව එකක් ඉතුරු වෙනවා මෙයාට. ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යා නීවරණානම් භික්කවේ සත්තානං තණ්හා සංයෝජනාන. අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයේ බැඳිලා. හරිද? එහෙවනම් තණ්හා සංයෝජනේ ටික මෙයා අයින් කරනවා. කාම තෘෂ්ණාව අයින් කළා. ආයි අනාගාමී වෙනකොට යාට ධ්‍යාන හතර සම්පූර්ණ වෙලා මේක අවබෝධ ටික වැඩිලා තෘෂ්ණාව ෂය වෙලා ගියාට පස්සේ කාම තෘෂ්ණාව. දැන් එයාට තියෙන අවිද්‍යාව. ඇයි? ඒකත් එක්ක තියෙන්නේ භව තෘෂ්ණාවයි විභව තෘෂ්ණාවයි දෙක. ඒ දෙක තියෙන අවිද්‍යාවත් එක්ක. ඒක අවිද්‍යාවට මුල් වෙලා තියෙන්නේ. එතකොට ඒ දෙක අවිද්‍යාවට තියෙන්නේ. හරිද?
එයා ඊට පස්සේ එතෙන්දලා කරන්න ඕනේ. අර අවිද්‍යාව ප්‍රහාණය කරන්න විදර්ශනාව යන්න ඕනේ. සමත විදර්ශනා. සමතෙන් තෘෂ්ණාව ශේ කරනවා. විදර්ශනාවෙන් අවිද්‍යාව ශේ කරනවා. ඒ නිසා දෙකම යන්න ඕනේ. සමතේ තුල පිහිටලා විදර්ශනාවට යද්දී එයාට වෙන්නේ සමාධිමත් හිතින් එයා යථාර්ථයේ දකිමින් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රියම අවබෝධයට අරගෙන යනවා අවිද්‍යාව ශේ කරන වැඩ පිළිවෙලට. මේ පිළිවෙලට තමයි අපිට යන්න තියෙන්නේ. මේක අපි කොතනකින් හරි පොඩි තැනකින් පටන් ගන්න ඕනේ. පොඩ අපේ ජීවිතේ අපි මේක පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ අපි තුලම මේක පොඩ වැඩෙනවා. එහෙනම් පුළුවන් හැම වෙලාවකම ටික නමුත් සතිපට්ඨානයේ තුල සිහි පිහිටවන්න මහන්සි ගන්න ඕනේ. සමාධිමත් හිතක් උපදව ගන්න මහන්සි ගන්න ඕනේ. දහම් කරුණු ධර්මයේ අස දහම් කරුණු නුවණින් විමස ශ්‍රද්ධාවම දිනු කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට කාලයක් යනකොට අපිට මේක දිනු කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාට මේ දහම් ප්‍රතිපදාව තේරුම් අරගෙන මේ බිහිසුණු ගෝර කටුක සසරෙන් නිදහස් වෙන්න දුර්ලභ භාග්‍ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද සැප්තැම්බර් මාස 30 වෙනි දින හෙට ඉඳලා අපේ මෙල්බර්න් අසපේ සදහම් දේශනා නරඹන්න පුළුවන් අපිට ශ්‍රද්ධා රූප වාහිනියේ. ලංකාවේ වෙලාවෙන් මට මතක හිටියට 11:00 හරි 11 හරි වගේ මතක. අද දවසේ අසපේ නඩත්තු කටයුතු සඳහා දායකත්වයේ දරන්නේ ස්වර්ණා හේමචන්ද්‍ර මහත්මිය, ක්‍රිෂාන්ත වීරසිංහ මහත්මයා, රෝහණ තිලකරත්න මහත්මයා ඇතුළු ඒ පවුල්වල සියලු දෙනා විසින් අපි රැස් කළ සියලු පින් සක්දෙවිඳුන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජයා ඇතුළු සියලු බ්‍රහ්මියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මියෝ නාගයෝ සැපේන් සැපේටපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් මේ දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිතයේ සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඔබ අප සෑම සියලු දෙනෙකුටම අද දින දායකත්වයේ දරූ මේ පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා. පරලොව සුගතිගාමී වෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට